සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපහට දහම් මාර්ගයේ පෙන්වලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලුම දෙනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී සසර සයුරෙන් ඈතරට සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 20 කිරිවවුල කුරුණෑගල පදිංචි පින්වත් දිනේෂ් පුතණුවන්, සුරේෂ් පුතණුවන්, නිසංසලා සහ මధుකා ලේලිවරුන් ඇතුළු ලලිතා ජයවර්ධන මහත්මිය ඇතුළු චන්ද්‍රා වීරකෝන් මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා එකතු වෙලා තමයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. අද ඔබට මේ සුළු කාලයක් තුලදී ඉගෙන ගන්නට ලැබෙනවා අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුවමඩලින් දේශනා ප්‍රකාශිත ආශ්චර්යමත් වූ අද්භූත වූ දහම් කාරණා කිහිපයක්. ඔබ දන්නවා ඇති බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා අපේ සිත කිලුට වෙන්නේ අපේ සිතේ හටගන්න උපක්ලේශ නිසා. මොකෙන්ද අපේ සිත කිලුට වෙන්නේ? අපේ සිතේ හටගන්න උපක්ලේශ නිසා. එතකොට මේ ආගන්තුකව පැමිණෙන උපක්ලේශ අපි හඳුනාගත්තේ නැත්නම්, හඳුනාගෙන මේක උපක්ලේශයක් කියලා අපිට ප්‍රහාණය කරන්න බැරි වුණොත්, ඒ උපක්ලේශ නිසාම අපි ලොකු අමාරුවකට වැටෙන්න පුළුවන්ද බැරිද? අමාරුවකට වැටෙන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතය අපට අයහපත පිණිස, දුක් පිණිස කරුණු තුනක් උපදිනවා. අපිට අයහපත පිණිස, අපිට දුක් පිණිස, අපිට අනර්ථය පිණිස කරුණු තුනක් උපදිනවා. ඒ තමයි ලෝභය, ද්වේෂය, මෝහය. එතකොට අපේ ජීවිතයේ අපිට අයහපත පිණිස, දුක් පිණිස මූලික වෙන කරුණු තුන තමයි ලෝභ, ද්වේෂ, මෝහ. ඒතර මේ අකුසල් තුන මුල් කරගෙන තමයි අනිත් සියලුම අකුසල ධර්මයන් අපේ හිතේ හටගන්නේ. ඒ නිසා මෙන්න මේ සිතවිලි නිසා අපි මේ කෙලවරක් නැති සංසාරේ අනන්ත අප්‍රමාණ දුකක් විඳා. ඉතින් මේ පිළිබඳව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් බුද්ධ දේශනාවලදී අපට විග්‍රහ කරනවා. එතකොට අද දවසේදී ඔබට ඉගෙන ගන්නට ලැබෙනවා ධම්මපදයේ බාල වර්ගයට අයිති විස්තරාත්මක දේශනාවක්. පින්වත්නි, ඔබ අහලා ඇති කොසල් රජතුමා ගැන.
එතකොට කොසල් රජතුමා නිසා කෝසල සංයුත්තේ නමින් බුද්ධ දේශනා මාලාවක් ඔබට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට කොසල් රජතුමා යම් යම් අවස්ථාවලදී මුහුණ පාපු ගැටලු නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ පිළිබඳ නොයෙකුත් උපමා අරගෙන අපිට ධර්මයේ විස්තර කරපු අවස්ථා බොහෝමයක් තියෙනවා. ඉතින් ඉන්නේ එක් අවස්ථාවක් තමයි ඔබට අද ඉගෙන ගන්නට ලැබෙන්නේ. පින්වත්නි, කොසල් රජතුමා දවසක් වීදි සංචාරයේ ගමන් කරනවා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඇති රජවරු වීදි සංචාරයේ ගමන් කරනකොට පාබල සේනාව ඇතිව තූර්ය නාදන ඇතිව සක් පිබමින් තමයි රජතුමා ඇතා පිටේ රාජකීය ලීලාවෙන් ගමන් කරන්නේ. එතකොට හාත්පස සිටින මිනිස්සුන් අත්පොළ සන්දිනවා, මල් විසුරනවා, තමන්ගේ අවශ්‍යතා කියන රජතුමනි අපිට මේ පාර හදලා දෙන්න, අපිට කාසිපණම් මේ කාලේ මදි පඩි වැඩි කරන්න, රජතුමනි අපේ ගෙදර කැඩිලා ඒක පිළිසකර කරන්න උදව් කරන්න කියලා අද කාලේ වගේ මේ කාලේ මිනිස්සු රජතුමාට කියනවා. එතකොට රජතුමා වටපිට බලමින් රාජකීය ලීලාවෙන් සිනහ වෙවි මිනිසුන් දෙස බලා ගමන් කරනවා. දැන් එතකොට පින්වත්නි, මේ විදියට ගමන් කරනකොට සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ දිහා අපි බැලුවොත් අපි ගමනක් යනකොට හරි නිවසේ ඉන්නකොට හරි වැඩපළක් කරනකොට හරි අපි ඉන්නේ යම්කිසි කම්පැනි 6ක් එක්ක. ඒ තමයි ඇස නම් වූ ආයතනය, කන නම් වූ ආයතනය, නාසය නම් වූ ආයතනය, දිව නම් වූ ආයතනය, කය නම් වූ ආයතනය, මනස නම් වූ ආයතනය කියන කම්පැනි 6ක් එක්ක. හැබැයි අපි ගමන් බිමන් යනකොට මේ කම්පැනි 6 දොරටු වහගෙන නැත්තම්, ඒ කියන්නේ කම්පැනි 6 ගැන අවධානයෙන් නැත්තම් අපේ හිතට හිතපු නැති අයුරින් උපක්ලේශය එන්න පුළුවන්. එතකොට මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ ලස්සන විග්‍රහයක් කරනවානේ නන්ද මහරහතන් වහන්සේ ගැන. මහණෙනි, නන්දයන් ඉදිරියට යනකොට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට සම්පජානකාරී හෝති. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැහැ කිව්වා. එතකොට අපේ ජීවිතේ අපි ගත්තොත් අපිත් ඉදිරියට යනවා, අපිත් ආපසු එනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුකූලව සිහියෙන් ගමන් කිරීමක් බොහෝ වෙලාවට අඩුයි. අසිතේ පීතේ කායිතේ සම්පජානකාරී හෝති. ඊට පස්සේ දේශනා කරනවා ආහාර ගන්නකොට, ජලය පානය කරනකොට, වැසිකිලි කැසිකිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මනා සිහියෙන් ඉන්න කිව්වා. මෙන්න මේ කම්පැනි 6 ගැන. මොකද්ද කම්පැනි 6? ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ, මනස කියන කම්පැනි 6. එතකොට අවධානයෙන් හිටියේ නැත්තම්, ඉන්ද්‍රියන් විවෘත කරලා නම් මේ ලෝකෙට ඉන්නේ අපි. අපේ වසඟයට මේක පාලනය කරගෙන නැත්තම් බොහෝ වෙලාවට ඇස අසංවර වීම තුලින්, කන අසංවර වීම තුලින්, නාසය අසංවර වීම තුලින්, කය අසංවර වීම තුලින්, මනස අසංවර වීම තුලින් අපේ සිතට පීඩාකාරී දැවිලි සහිත ආශ්‍රව ඇති වෙන්න පුළුවන් කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් ඔන්න කොසල් රජතුමා රාජකීය ලීලාවෙන් ගමන් කරනවා. හැබැයි ගමන් කරන්නේ ඇහැ නැමැති ඉන්ද්‍රිය දොරටු වසාගෙන නොවේ. කන නැමැති ඉන්ද්‍රියේ දොරටු වසාගෙන නොවේ. නාසය නැමැති ඉන්ද්‍රියේ දොරටු වසාගෙන නෙමෙයි. දිව නැමැති ඉන්ද්‍රියේ දොරටු වසාගෙන නෙමෙයි. කය නැමැති ඉන්ද්‍රිය දොරටු වසාගෙන නෙමෙයි. මනස සංවර කරගෙන නෙවෙයි.
ඉතින් ඒ වෙලාවේදී පින්වත්නි කොසොල් රජතුමා වටපිට බල බල යන මොහොතේදී කොසොල් රජතුමාගේ නෙත ගැටුණා සඳුළු තලයේ එක්තරා කාන්තාවක් ජනේල් පියන් දෙක ඇරලා කොසොල් රජතුමා දිහා බලාගෙන ඉන්න මොහොත එකපාරට රජතුමා දුටුවා. ලස්සන ශරීරයක් තිබ්බ මේ කාන්තාව දෙස දැන් මේ රජතුමා බැලුවා. බලපු ගමන් ඇස නම් වූ ඉන්ද්‍රියේ දොරටු වසාගෙන සිටියේ නැහැ. හිතපු නැති විදියට රජතුමාගේ හිතට උපක්ලේශ හට ගන්න පටන් ගත්තා. මෙපමණ ලස්සන කාන්තාවක් මගේ අන්තපුරයට ගන්න නැත්තම් කියන උපක්ලේශය හටගත්තා. දැන් ඔබ දන්නවා ඇති බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා යම් කිසි දෙයක් මුල් කරගෙන මිනිස්සෙක් තුල හඳුනා ගන්න එක එක දේවල් ගැන හඳුනා ගන්න යම් යම් රූප ගැන ඒ දේවල්ම මනසේ තෘෂ්ණා සහගතව හැසිරෙද්දී අපි ඒ රූප සතුටින් පිළිගන්නවා නම් ඒ රූප අපි අගය කරනවා නම් ඒ රූප ගැන ආසාවෙන් බැසගෙන සිටිනවා නම් සිත ඇතුලේ අපේ තියෙන රාගය වර්ධනය වෙනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සිත ඇතුලේ තියෙන ද්වේෂය වර්ධනය වෙනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සිත ඇතුලේ තිබෙන මාන්නය වර්ධනය වෙනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට පැවැත්මට ඇති ආසාව වර්ධනය වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට දඩු මුරුගුරු අරගෙන අවියාවුද අරගෙන කෝලාහල කරගන්න එක. ඊළඟට තෝ තමයි කියලා රණ්ඩු දබර අල්ලන එක. බොරු කියන එක. නොයෙකුත් අකුසල් වැඩෙනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. එතකොට මේ විදිහට තමයි ඇස නැමැති ඉන්ද්‍රිය අසංවර වීමෙන් අපේ සිත තුළ පීඩාකාරී දැවිලි සහිත ආශ්‍රවයන් හටගන්නේ. කන නැමැති ඉන්ද්‍රිය අසංවර වීමෙනුත් නාසය දිව ශරීරයේ මනස අසංවර වීමෙනුත් මෙන්න මේ ආකාරයෙන් තමයි අපේ සිතට නොයෙකුත් උපක්ලේශ ඇති වෙලා සිත තුළ පීඩාකාරී දැවිලි සහිත ආශ්‍රවයන් හටගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තවත් තැනක දේශනා කරනවා කොහොමද මේ අකුසල් හටගන්නේ කියලා. චක්කුං චාවුසෝ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. ඇහැයි රූපයයි මුල් කරගෙන ඇහි විඥාණය හටගනී. ඇහැයි රූපයයි නිසා ඒක දැනගන්නවා. ඒකට කියනවා විඥාණය කියලා. තින්නම් සංගති පස්සෝ මේ තුනේ එකතු වීම ස්පර්ශයයි. පස්ස පච්චයා වේදනා ස්පර්ශයේ නිසා වේදනාවන් හටගනී. යං වේදේති තං සංජානාති යමක් විදීද ඒ ගැන තමයි අපි ඒ විදීම ගැන තමයි අපි හඳුනාගන්නේ. යං සංජානාති තං විතක්කේති යමක් හඳුනා ගනීද ඒ ගැන තමයි අපි නොයෙකුත් අයුරින් විතර්ක කරන්නේ. යං විතක්කේති තං පපංචේති යමක් විතර්ක කරනවාද ඒකට අනුකූලව ලෝභ දේශ මොහ යන අකුසල ධර්මයන් අපේ හිතේ වැඩෙනවා. යම් පපංචේති තතෝ නිදානම් පුරිසං පපඤ්ඤ සංඥා සංකාරා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදියට මනසේ තෘෂ්ණා සහගතව හැසිරෙනකොට අතීතය අනාගතය වර්තමානයේ අරබයා කෙලෙස් ඇති වෙනවා කිව්වා. ඒ කෙලෙස් ඇති වෙන්නේ ඇසින් දකින රූපේ නිසා ඒ රූපය ගැන අනෝබෝධය නිසා කිව්වා අපේ මේ හිතේ කෙලෙස් හටගන්නේ. ඉතින් පින්වත්නි කොසොල් රජතුමා දැන් ඇසනම් වූ ඉන්ද්‍රිය අසංවර වීමෙන් ගමන් කළා. ලස්සන කාන්තාවක් දුටුවා. නිල් පාට net සංගලක් ඇයට තිබ්බා. රන්වන් පාට ශරීරයක් ඇයට තිබ්බා. රජතුමා දිහා බලලා එතුමිය සිනාසුණා.
රජතුමාගේ සිත හිතපු නැති විදියට කැළඹිලා ගියා. දැන් මේකට පෞල් ජීවිතයක් ගත කරනවද නැද්ද කියන දේ අදාළ නැහැ. මේ හැම දෙයකට මුල් වන්නේ අපි ඉන්ද්‍රිය සංවර කරගෙනද අපි ඉන්ද්‍රිය අසංවර කරගෙනද කියන කරුණු දෙක. ඉතින් රජතුමා ඊටාම ඉක්මනින් රතපෙළ පාළිය නවත්තලා මාලිගාවට ගොහින් මහා ඇමතිට කියා සිටියා, මහා ඇමතිය මගේ හිතේ දැන් බලවත් පීඩාවක් තියෙනවා. මේක කාටවත් කියන්න එපා. අසවල් අපි මේ ගමන ගිහිල්ලා එනකොට ඔබ දැක්කද අසවල් සඳලු තලයේ ඉඳලා කාන්තාවක් මාදියා බලන් සිටියා. ඒ කාන්තාව දුටු පමණින් මගේ සිත වෙනස් වුණා. ඊට පස්සේ කියනවා මහා ඇමතිය උදව් කරන්න ඒ කාන්තාව මාගේ බිරිඳ කරගන්න උදව් කරන්න කිව්වා. ඊට පස්සේ මහා ඇමති කියනවා රජතුමනි ඒ කාන්තාවට පුරුෂයෙක් ඉන්නවා. ඒ නිසා ඔය කටයුත්ත කරන්න බෑ. රජතුමා කියනවා මගේ ආනුභාවයට මේ ලෝකයේ සියලුම දෙනා යටත් විය යුතුද නැද්ද? යටත් විය යුතුයි. ඒ නිසා කොහොම හරි කළා ඒ කාන්තාව මගේ අන්තපුරයට කැඳාගෙන ඉන්න ඕනේ. දැන් බලන්න හිතේ හටගත්තු උපක්ලේශය. ඒ උපක්ලේශය නිසා ඕනෑම අකුසල ධර්මයක් කරන්න දැන් රජතුමා සූදානම්. මේ වගේම තමයි පින්වත්නි අපි දන්නේ නැතුව අපේ හිතට එන උපක්ලේශ නිසාත් ඒ උපක්ලේශ විසින්ම අපිව කාල දමයි. නොයෙකුත් අකුසල ධර්මයන් කරන්න අපිව පොළඹවයි. හැබැයි අපිට සිහියෙන් ඉන්න පුළුවන් නම් මේ උපක්ලේශ හඳුනාගෙන මේ උපක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීමේ හැකියාව අපිට උදා වෙනවා. ඊට පස්සේ රජතුමා අර රෝමත් කාන්තාවගේ පුරුෂයාව ගෙන්වලා කියනවා ඔබ මහා වාසනාවන්ත කෙනෙක්. හෙට ඉඳලා ඔබට මේ රජමාලිගාවේ සේවය කරන්නට පුළුවන්. අනේ රජතුමනි මං අහිංසකෙක්. මං එදා වේල හොයාගෙන පාඩුවේ ජීවත් වෙන්න. රජතුමනි මට මේ රජවාසලේ රැකියාව උනේ නෑ. එම්බා පුරුෂය එහෙම කියන්න එපා. ඔබේ වාසනාව කියලා නිම කරන්න බෑ. ඒ නිසා හෙට ඉඳලා රාජකාරී කටයුත්තේ නිරත වෙන්න කිව්වා. දැන් එතුමත් මොකද කරේ? පහුදා ඉඳලා රජමාලිගාවේ සේවය කරනවා. දවස් 2-3ක් ගත වුණා. රජතුමා කතා කළ කියන එම්බා පුරුෂය මට අද රාත්‍රී හවස් යාමේ කඩපුල් මලුයි ලා සුදු පාට අරුණවතී මැටි අනිවාර්යයෙන්ම අරන් වරින් අරගෙන ආවේ නැත්නම් ඔබේ හිස හෙට දවසේ උදෑසන හිස ගසා දමනවා. දැන් මේ අහිංසක මිනිසයාට කරගන්න දෙයක් නැහැ. යන්න දිශාවක් නැහැ, දන්නේ නැහැ. ඉක්මනට ගෙදර ගිහිල්ලා අඹුවට කිව්වා බිරිඳ ඉක්මනට බත් ටිකක් බෙදලා දීපිය. තාම බත ලිපේ බාකට ඉදිලා. බිරිඳ ඉක්මනට බෙදලා දෙන්න අඹුපත් උනත් කමන්නේ. මගේ මේ හීන් දාඩිය දාලා හෙට වෙනකොට මගේ හිස දකින්න පුළුවන් ඔබට කියලා අමුබත් මිටත් අරගෙන බත් මුලක් කොතාගෙන දිව්වා. දුවන මාවත ගැන දන්නේ නැහැ. දුවගෙන ගිහිල්ලා මෙයාට දැන් කුසගිනි ඇවිල්ලා එක්තරා නදියක් ළඟ නැවතිලා අමුබත් අනුභව කරනවා. වයසක සිඟන මිනිස්සෙක් හිටියා එතන. ඒ මිනිසයාට බත් මිටක් දුන්නා. මෙයාත් ප්‍රමාණවත් පරිදි බත් අනුභව කරලා ඉතිරි බත් ටික එතන තියෙන ජලාශයට යොමු කළා. මාළුන්ට ආහාරය පිණිස. මෙයා අහස දෙස බලලා කෑ ගහලා කිව්වා එම්බා නාගීනි එම්බා දෙවිවරුනි මම විශාල කරදරයක වැටලා මෙන්න මේ රජතුමා මට කඩපුල් මලුයි නවනීත මැටි ගේන්න කිව්වා. මම දැන් පිනක් කළා. මිනිස්සෙකුට ආහාරයක් දුන්නා. ඒකේ ආනිසංස 1000ක් තියෙනවා කියලා මං අහලා තියෙනවා. මාළුන්ට ආහාර දුන්නා. තිරිසන් සතෙකුට ආහාරයක් දුන්නාම ආනිසංස 100ක් තියෙනවා කියලා මං අහලා තියෙනවා. අනේ මං රැස් කරපු සියලු පින් කවුරු හරි ඉන්නවා නම් අනුමෝදන් වෙත්වා. මට මේ නවනීත මැටි
කඩපුල් මලුයි ගෙනත් දෙන්න පුළුවන් නම් කියලා. දැන් මේ මිනිස්යාගේ අදෝනාව ඒ විලට අදුග්‍රහිත නාගයෙකුට ඇහුණා. නාගයා පැමිණිලා වේශයක් අරගෙන, මනුස්ස වේශයක් අරගෙන නාගරාජයා අහනෝ ඇත්ත කියාපිය. ඔබ දැන් ලොකු පිනක් රැස් කරා. මිනිස්සෙකුට දානයක් දුන්නා. මාළුන්ට ආහාර දුන්නා. ඔය දානේ රැස් කරපු පින මට අනුමෝදන් කරනවා නම් මං ඔබට කඩපුල් මලුයි ලා සුදු පාට අරුණවතී මැටි දැන් ගෙනත් දෙන්නම්. එතකොට පින අනුමෝදන් කරපු සැනින්ම ඒ නාගරාජයා කඩපුල් මල් සමග අරුණවතී මැටි ගෙනත් දුන්නා. රජතුමා දැන් කල්පනා කරනවා මේ මිනිසයා විශ්වාස නැහැ. ඒ නිසා ඉක්මනටම රජවාසලේ දොරටු වහපල්ලා. දැන් මේ කෙනා කඩපුල් මලුයි අරුණවතී මැටි අරගෙන එනකොට රාජමාලිගාවේ දොරටු වහලා. හයියෙන් කෑ ගහලා කිව්වා මං නිර්දෝෂී, මං වෙලාවට කඩපුල් මල් අරුණවතී මැටි ගෙනාවා. ඊට පස්සේ මිනිසුන්ට කිව්වා උඹලා මේකට සාක්ෂි. දැන් මේ මිනිසයා කෙලීම ගියා සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් පිළිසරණක් පතාගෙන. එදා රාත්‍රියේ පින්වත්නි රජතුමා සිහින මවනවා අන්සතු දේ තමන්ගේ කර ගැනීමට. ලෝභය නිසා රජතුමාගේ හිත යට වෙලා ගියා. රාගය නිසා රජතුමාගේ සිත යට වෙලා ගියා. ඉතින් මධ්‍යම රාත්‍රියේදී රජතුමා නිදි වර්ජිතව ඉන්න මොහොතකදී මුළු මාලිගාවම දෙදරන්න දූ කියලා සද්දයක් ඇසුණා. ස කියලා සද්දයක් ඇසුණා. න කියලා සද්දයක් ඇසුණා. සෝ කියලා සද්දයක් ඇසුණා. දු ස න සෝ කියන අකුරු 4 මාලිගාව දෙවනත් වෙන්න ඇහුණා. රජතුමා බීරාන්ත බවට පත් වුණා, බය වුණා. ලොමු ඩහගත්තා. කිහිලි වලින් දාඩිය දැම්මා. පවුවදා රජතුමා විමසනවා පුරෝහිත බමුණන්ගෙන්, පුරෝහිතිනි මම මේ වගේ ශබ්ද 4ක් මට ඇහුණා. මුළු මාලිගාවම දෙවනත් වුණා. පුරෝහිතවරු කියනවා අද වගේම රජතුමනි හරි වැඩක් නොවේ. ගිරහැ 9ම කිපිලා කිව්වා. ග්‍රහයෝ 9 දෙනාම කිපිලා. රජතුමනි මේකට නම් විශාල ශාන්ති කර්මයක් කරන්න වෙනවා. දැන් අද වුණත් ඔබට ප්‍රශ්නයක් ආවොත් අදත් ඉන්නවනේ මේ වගේම පුරෝහිතලා. අද වුණත් මේ වගේම කතා ඔබට කියන්න පුළුවන්. පුරෝහිතවරු කිව්වා බබුඩන්ව ගෙන්නලා රජතුමනි ගිරහැ කිපිලා මේකෙන් මිදෙන්න නම් ඇත්තු 100ක් මරන්න ඕනේ. අස්සයෝ 100ක් මරන්න ඕනේ. එළුව 100ක් මරන්න ඕනේ. කුකුලෝ 100ක් මරන්න ඕනේ. ඌරෝ 100ක් මරන්න ඕනේ. දරුවෝ 100ක් මරන්න ඕනේ. දැරියන් 100ක් මරන්න ඕනේ. රජතුමා කියනවා එම්බා ඇමතිවරුනි රජතුමාද වටින්නේ මහ ජනතාවද? රජතුමා වටිනවා. එහෙනම් මේ සියලුම දේ සූදානම් කරපේ කියලා දැන් රජමාලිගාවේ ඉදිරිපිට විශාල ගෝසාවක්. ඒකට හේතුව ඇත්තු 100යි. අස්සයෝ 100යි. එළුවෝ 100යි. කුකුලෝ 100යි. ඌරෝ 100යි. දරුවන් 100යි, දැරියන් 100යි ගෙනල්ලා ගැට ගහලා දැන් මරන්න යනවා. මල්ලිකා දේවිය බලලා රජතුමාගෙන් අහනවා රජතුමනි මොකද්ද මේ කලකෝලාලේ? රජමාලිගාව ඉදිරිපිට විශාල සෙනගක්. අනේ මල්ලිකා ඔබට කිසි වගක් නැහැ නෝවේ. මේ නවග්‍රහයම කිපිලා ඔබට ඇහුන්නේ නැද්ද මේ ශබ්ද 4ක් ඇහුණා? මම බයටපත් වෙලා නැගිට්ටා. මේ ශාන්ති කර්මී කරේ නැත්තම් රජ කෙනෙක් හිටිදලා නැහැ කිව්වා. මල්ලිකා දේවියට විශාල අනුකම්පාවක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේට මේ ගැන සඳහන් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා අනුකම්පාවෙන් කොසොල් රජතුමාව මුණ ගැහිලා කොසොල් රජතුමාට සවැත් නුවර ජේතවනාරාමයට එන්න කියලා කොසොල් රජතුමාට කියන රජතුමනි
ඊයේ මධ්‍යම රාත්‍රියේ විශාල අකුරු ශබ්ද 4ක් ඇහුණ එකත් ඇත්ත. දු ස න සෝ කියලා අකුරු 4 ඇහුණා තමයි. ඒකෙන් මේ රාජධානිය හෙල්ලුම් කෑව තමයි. හැබැයි රජතුමනි ඒ ශබ්දයෙන් ඔබට හානියකුත් නැත. රාජධානියට හානියකුත් නැත. ඒ නිසා මේක වෙන ප්‍රශ්නයක් නිසා හටගත්ත දෙයක්. ඔන්න රජතුමාට යම්කිසි සැනසුම් සුසුමක් හෙළුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රජතුමනි මේක ගොඩාක් ඉස්සර කාලේ වෙච්ච දෙයක්. කාශ්‍යප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාලේ රජතුමනි ඇමතිවරු 4 දෙනෙක් හිටියා. රජතුමනි මේ ඇමතිවරු 4 දෙනාට ඕන තරම් සල්ලි තිබ්බා. එක්කෙනෙක් කතා වුණා අපිට ඕන තරම් සල්ලි තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නවා අපි දන් දෙමු. සිල් රකිමු. සංඝයා උදෙසා කුටිසෙනසුන් හදමු. හොඳට පින් කරමු කියලා එක්කෙනෙක් කිව්වා. තව කෙනෙක් කිව්වා ඔහෙට පිස්සු හැදිලාද? ධනෙ තියෙන්නේ පින් කරන්නද? කුටි හදන්නද? සේනාසන හදන්නද? දානි දෙන්නද? ඊට පස්සේ කිව්වා මස් මාළු අරක්කු ආදී තියෙන්නේ වේලෙන්න දාන්නද කියලා ඇහුවා. ඒව ගන්න තමයි කිව්වා සල්ලි තියෙන්නේ. දැන් බලන්න අසත්පුරුෂ ඇසුර නිසා අර කෙනාගේ පින්සිතවිලි පවා යට වෙලා ගියාද නැද්ද? යට වෙලා ගියා. අපිට උනත් මෙබඳු දේවල් වෙන්න පුළුවන්. අපි සත්පුරුෂ ඇසුරට පැමිණෙන්න බැරි වුණොත්. තව කෙනෙක් කිව්වා සල්ලි තියෙනවා නම් කෑම බීම විතරක්ද? නාට්‍යාංගනාව ඉන්නවා, කාන්තාව ඉන්නවා. අපි ඕන තරම් සතුටු වෙමු කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රජතුමනි මේ 4 දෙනා හොඳට කෑව බිව්වා. ස්ත්‍රී දූෂණය කරා. ඊට පස්සේ මේ 4 දෙනා මරණින් මත්තේ ලෝකබු නිරේ වැටිලා බොහෝ දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජතුමනි ඊයේ රාත්‍රියේ එක් ලෝකබු නිරයෙන් උඩට පැමිණියා. එක්කෙනෙක් ලෝකබු නිරයෙන් උඩට පැමිණියා. ඒ කෙනාට කියන්න ඕනුනේ මෙන්න මෙච්චරයි. හැබැයි ඔබට ඇහුනේ දූ කියන වචනේ විතරයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒ ලෝකබු නිරයේ පැහිලා දුක් විඳින කෙනා හිතපු ගාථාව පවා දැක්කා. එයාට ලෝකබු නිරයෙන් උඩට එනකොට කියන්න පුළුවන් උනේ එක අකුරයි. නැවත ලෝකබු නිරයේ යටට ගිලුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනාට කියනුනේ මෙච්චරයි. දුජ්ජීවිතං අජීවහම්ම යේ සන්තේ න දදම් හසේ විජ්ජමානේසු භෝගේසු දීපන්නා කම්මාත්තනෝ. අනේ අපිට දන් දෙන්න ඕන තරම් සල්ලි තිබ්බා. නමුත් අපිට පින් කරගන්න බැරි වුණානේ. දුස්සීල ජීවිතයක් ගෙව්වා. සැප සම්පත්තියෙද්දී අපිට Tamanට පිට කරගත්තේ නෑ කියන ගාථාව තමයි කියන්න ඕනුනේ. දැන් මේවා අහනකොට ඔබට ඔබව මතක් වුණා නම් ඔබට යම්කිසි පිළිසරණක් තියෙනවා. එහෙම නැත්නම් අපිත් මේ මහා ඇමතුරු 4 දෙනා වගේ ඒ අය හිතපු විදිහට කටයුතු කළොත් ගෙවිගෙන යන කෙටි මනුස්ස ජීවිතය අවසන් වෙනකොට මේ මහා ඇමතුරු 4 දෙනා වගේම තවත් කතාවක් අපි විසින් හදයි. ඒ නිසා දැන් මේ අයගේ පෙරහැර ගිහිල් ඉවරයි. හැබැයි අපේ පෙරහැර තව චුට්ටක් තියෙන අවසන් වෙන්න. ඔබ කැමති නම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන හැකිතරම් බේරෙන්න බලන්න. ඊළඟට කිව්ව රජතුමනි ඔබට ඊළඟට ඇසුනේ මොකද්ද? ස්වාමිනී මට ඇහුනේ ස කියන අකුර. රජතුමනි යාට කියන්න ඕනේ මෙච්චරයි කිව්වා. සට්ටි වස්ස සහස්සානි පරිපුන්නානි සබ්බසෝ නිරයේ පච්ච මානානං කදා අන්තෝ භවිස්සති.
අනේ දැන් නිරේ පැහෙන්න අරගෙන සම්පූර්ණයෙන්ම අවුරුදු 60000ක් වෙනවා. අනේ මේ දුක කවදානම් අවසන් වෙන්නේද කියලා ගාතාව තමයි එයාට හිතුනේ කියලා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟට කෙනාට කියන්න ඕනුනේ මේන්න මේ ගාතාව. හැබැයි ඔබට ඇහුනේ න කියන වචනේ විතරයි. නත්ති අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පටිදිස්සති තදාහි පකතම් පාපං මමතු යංච මාරිසා. අනේ දෙවියනේ නුඹත් මාත් යම් දවසක බොහෝ පව් කළාද. දැන් මෙයාගේ කටින් කියවෙනවා නිකම්ම අනේ දෙවියනේ කියලා. මේ විපාකවල ඉවරයක් නැහනේ. කවද්ද මේ විපාක ඉවර වෙන්නේ? මේක ඉවරෙන පාටක් පේන තික්මානික නෑ කියන ගාතාව තමයි එයාට කියන්න ඕනුනේ. රාජතුමනි ඊළඟට ඔබට ඇහුනේ මෙන්න මේක සෝහන් නූන ඊතෝ ගන්ත්වා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහු. අනේ මම මෙතනින් බේරිලා ආයි මනුස්ස ලෝකේ ඉපදුනොත් මන් ළඟට ඇවිත් යම් කිසි කෙනෙක් මොනා හරි ඉල්ලුවොත් මම ඉල්ලීමට සුදුසු කෙනෙක් වෙනවා. මං අත් සෝදාගෙන දන් දෙන කෙනෙක් වෙනවා. දැන් බලන්න දැන් මේ අය පසුතැවෙනවා. දැන් පසුතැවිලා මෙයා කල්පනා කරන්නේ මොකද්ද? මනුස්ස ලෝකෙට ගිහිල්ලා හොඳට පින් කරනවා කියලා. එතකොට පින්වත් අපිට එවන් වූ ඉරණමත් තාම අත් වෙලා නැහැ. ඒ නිසා මේ කෙටි මනුස්ස ජීවිතයේ තුල මරණයට කලින් අපි පුළුවන් තරම් පින් කරන්න මහන්සි ගත්තේ නැත්නම් මේ මහා ඇමතිවරු 4 දෙනා වගේම අපිත් ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කතාව කිව්වට පස්සේ රජතුමා කියනවා හප්පේ රජතුමා Tamanටම කියා ගන්නවා හප්පේ අනුන්ගේ කාන්තාවන්ව සේවනය කරලා මං කරගන්න ගිය බරපතල අකුසලයකින් මං බේරුණා නොවේ. එක බුද්ධාන්තර කල්පයකුත් ගෙවිලා තවම අවසන් වෙලා නැහැ නව කියලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මට මේ රාත්‍රිය ඊයේ රාත්‍රිය පුදුමාකාර දීර්ඝයි කිව්වා. ඒ රජතුමාට නිින්ද ගියේ නෑ රාගය නැමැති අකුසලයේ නිසා. මෝහය නැමැති අකුසලයේ නිසා. එතකොට අර කඩපුල් මල් අරගෙන ආපු පුද්ගලයාත් සෙනග අතරේ ඉඳගෙන ඉඳලා කියනවා අපේ මහරජුරුවන් වහන්සේට රැය ඊටාම දීර්ඝයි. මටත් ඒ වගේමයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ යොදුනක දුර මොනතරම් දුරක්ද කියලා තීරුණේ මට ඊයේ දවසේ තමයි කිව්වා. එතකොට මෙයා කඩපුල් මල් නවනීත මැටි හොයන්න යොදුනක් දුර ගිහිල්ලා. එතකොට පැමිණි සියලු දෙනා මේ කතන්දරය අහලා සංවේගයටපත් වුන වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මధుර මනෝහර ස්වරයෙන් ගාථා රත්නයක් දේශනා කරනවා. දීඝා ජාගරතෝ රත්ති දීඝං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං නොනිදා නිදි වරණා විට දිගුවෙයි ඒ රැය ඔහු හට වෙහෙසින් ගමනක් යන විට යොදුනක් දිගමයි ඔහු හට සදහම් නොදකින කෙනාට අසත්පුරුෂ බාලයාට යන විට උපතින් උපතට සසරත් දිගමයි ඔහු හට. ඉතින් ඒ වෙලාවේදී එතන හිටියේ අර අහිංසක තැනැත්තා කඩපුල් මල් අරගෙන ආපු පුද්ගලයා සෝතාපන්න භාවයටපත් වුණා. බොහෝ දෙනෙක් ධර්මාබෝධය කරා මේසා භයානක ගෝර කටුක සසරක ගමනක් දෝ අපි ඉපදිපිදි මෙරි මෙරි ආවේ කියලා. ඒ නිසා පින්වත්නි මේ කතාව ඊටාම කෙටි. හැබැයි මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. ඒ තමයි කෙටි මනුස්ස ජීවිතය තුළ අපිට අපි ගැන හිතලා තමාට පිහිට තමා පිළිසරණ කරගන්න අපි උත්සාහ කරගන්න ඕනේ. ඒ වගේම මේ කෙටි මනුස්ස ජීවිතය තුළ අසත්පුරුෂ ඇසුර දුරු කරලා සත්පුරුෂ ඇසුර ලබන්න ඕනේ. මේ කෙටි මනුස්ස ජීවිතය තුළ අපි අසත්පුරුෂයෙක් ඇසුරට ගියොත් ඒ අසත්පුරුෂයා විසින් අපේ ජීවිතය පින ගුරු ගෞරවය ඒ සියලුම දේ නැසනවා. කවුද? අසත්පුරුෂයා විසින්. අසත්පුරුෂයා විසින් අපේ හිතේ
සත්පුරුෂයන් ගැන අපහැදීම ඇති කිරීමට නොයෙකුත් බොරු චෝදනා කරලා අපිව නොමග යවන්න පුළුවන්. ඒ නිසා පාප මිත්‍ර ආශ්‍රය දුරු කරලා සත්පුරුෂ ඇසුර ලබා ගන්නට අපි උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම සිල් රකින්න කෙටි මනුස්ස ජීවිතය තුළ ගිහි කෙනෙක් නම් නිති පන්සිල් පොහොය උපෝසතේ සමාදන් වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ වගේම අපේ හිතට විශාල බියක් ඇති වෙන්න ඕනේ. මේ ජීවිතයේ සිදුවන වැරදි වලට මේ ජීවිතයේ වගේම මරණින් මත්තේ අපිට විශාල විපාකයක් සතර අපාය ගියාට පස්සේ විඳින්න වෙනවා කියලා අපිට හිතට විශාල බයක් ඇති වෙන්න ඕනේ සතර අපා බිය ගැන. ඒ නිසා මෙන්න මේ සත්‍ය තත්ත්වයේ තේරුම් අරගෙන අපි යලි අයුඩි උත්සාහ කරන්න ඕනේ මේ කෙටි මනුෂ්‍ය ජීවිතය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම හැසිරෙනවා කියලා සිතට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේම සරණ යනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් මේ සියලු දහම් කාරණා ඔබ සියලු දෙනාට ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්ත වශයෙන්ම උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ නිසා පින්වත්නි අපි මේ ගෙවිගෙන යන කෙටි මනුස්ස ජීවිතයේ තුල අපි යලි යලි උත්සාහ කරන්න ඕනේ ධාර්මිකව ජීවිතේ ගත කරන්න. පස්පව් වලින් තොරව ජීවිතේ ගත කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ධාර්මිකව ජීවත් වෙලා තමන් හොඳට කාලා බීලා ඉන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම ධාර්මිකව ජීවත් වෙලා තමනුත් හොඳට ජීවත් වෙලා අන් අයට පුළුවන් විදිහට උපස්ථාන කරන්නත් අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. හොඳට පින්දහම් කරගන්නත් අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම මේ කෙටි මනුස්ස ජීවිතය තුළ අපේ ජීවිතේ වටා නොයෙකුත් සැප සම්පත් ඒක රාශී වෙනවා. එතකොට එකතු වෙන සැප සම්පත් අපි පරිහරණය කරන ගමන් ඒ සැප සම්පත් වලට නොවැළීම පුරුදු කළ යුතුයි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තේච භෝගෝ අගතිතෝ. තමන්ට යම්තාක් සැප සම්පත් තියෙනවාද ඒ සැප සම්පත් වලට නොවැළී වාසය කරන්නට අපි පුරුදු වෙන්න ඕනේ. ඊළඟ එක අමුච්චිතෝ. සිහි මුලා නොවී ඉන්න පුරුදු වෙන්න ඕනේ. අනජ්ජා පන්නෝ. ඒ සැප සම්පත් කෙරෙහි සිත නොබැසගෙන ඉන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤාය පරිබුඤ්ජති. ආදීනව දැක දැක ගිහි ගෙදර වාසය කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා මේ කෙටි මනුස්ස ජීවිතයේ තුල මෙන්න මේ කාරණා අපිට පුළුවන් විදිහට පුරුදු කරගන්න බැරි වුණොත් පින්වත්නි හරියට අද අපි ඉගෙනගත්ත කතාවේ සඳහන් වෙන අර මහා ඇමතිවරු 4 දෙනාට උන විපත්තිය වගේ විශාල කරදරයක් කම්කටොළු අපිට එන්න පුළුවන්. දැන් බලන්න මේ 4 දෙනාගෙන් එක්කෙනෙකුට හිතුණා පින් කරන්න ඕනේ, දන් දෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ, සංඝයා උදෙසා කුටිසෙනසුන් හදන්න ඕනේ. එයාගේ පින් සිතවිල්ල ආවා. හැබැයි ඒ සිතවිල්ල ක්‍රියාත්මක කරන්න එයාට හැකියාව තිබ්බේ නැහැ. තවත් අසත්පුරුෂයෙක් විසින් ඒ පින් සිතවිල්ල වනසා දැම්මා. ඒ වගේ තමයි අපේ හිතටත් පින් සිතවිලි එන්න පුළුවන්. දන් දෙන්න, සිල් රකින්න, බණ භාවනා කරන්න, කුටිසෙනසුන් හදන්න. එතකොට මෙබඳු පින් සිතවිලි එනකොට හොඳ අවධානයෙන් ඉන්න කවුරු හරි කෙනෙක් ඒක වළක්වන්න කටයුතු කළොත් ඔබත් ඒ කෙනා කියන දේම ඔබ පිළිගත්තොත් ඔබටත් මේ මහා ඇමතිවරු 4 දෙනාට වෙච්ච ඉරණම අත් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට අනුන්ගේ දේවල් වලින් කිසිම පළක් නැත.
අපි සරණ ගොස් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නම් අපි සරණ ගොස් තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ වනම් ශ්‍රාවක සංඝරත්නය නම් අපිට හොඳ ස්වාධීන ප්‍රඥාවක් තියෙන්න ඕනි. මම මේ ගන්න තීරණේ හරිද වැරදිද කියන වග. අපිට එතකොට අපි තුලම තියෙන ස්වාධීන ප්‍රඥාවක් අන් බාහිර කෙනෙකුගෙන් අහන්න නැතුව කටයුතු කිරීමේ හැකියාව. ඒ නිසා දැන් මේ මහා මිතුරු 4 දෙනා තාම ලෝක බුනිරේ දුක් විඳිනවා. කෙටි මනුස්ස ජීවිතයේ තුල දන් දෙන්න බැරි වුණා, සිල් රකින්න බැරි වුණා, බණ භාවනා කරන්න බැරි වුණා, තමාට පිළිසරණ තමා හදාගන්න බැරි වුණා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ලස්සන ගාථාවක්. ඒ තමයි තමාට පිහිට පිරිස පවතින්නේ තමාම කියන ගාථාව බුදුරජාන් වහන්සේ අපිට නොයෙකුත් බුද්ධ දේශනාවල විග්‍රහ කරනවා. ඒ කියන්නේ බොහෝ දෙනා දූ දරුවන් ගැනම හිතේ තින්නවා. දූ දරුවෝ අමුදරුවෝ තමන්ගේ ධනය ගැනම හිතේ තින්නවා. ඒ නිසා ඒ කෙනා දූ දරුවන් ගැනම හිතේ තින්දලා තමන්ගේ ධනය ගැනම හිතේ තින්නවා. ඒක තමා කියනවා බාලයාගේ ස්වභාවය. බාලයාගේ ස්වභාවය මොකද්ද? තමන් ගැන හිතන්නේ නැහැ. තමන්ගේ දූ දරුවෝ ගැන හිතනවා. තමන්ගේ වත්කම් ගැන හිතනවා. තමන්ගේ ධනිය ගැන හිතනවා. ඒ වගේම බාලයා ඒ නිසාම තමාට පිළිසරණ තමා හදාගන්න බැරි වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ඒ කෙනාට තමාට පිළිසරණ තමත් නැති වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. පුතාලා හිටියා කියලා මේ ලෝකේ කිසිම කෙනෙකුට බේරෙන්න බෑ කිව්ව සතර අපායෙන්. ධනම් මත්ති ධනය ගැන හිටියා කියලා මේ ලෝකේ කිසිම කෙනෙකුට බේරෙන්න බෑ කිව්ව සතර අපායෙන්. ඉති බාලෝ විහඤ්ඤති. බාලය හැමදෑම පුතාලා ගැන, දරුවෝ ගැන, අමුදරුවෝ ගැනම හිතේ තින්නවා. අත්තායි අත්තනෝ නත්ති. අන්තිමට තමාට පිළිසරණ තමන්වත් නැති වෙනවා. කාක්කෙක් කියලා ඉන්නවා. මුහුදේ මස්සෙක් කියලා ඉන්නවා. ඊළඟට නිරේ ගිහිල්ලා දුක් විඳිනවා. ඊට පස්සේ නොයේ සතර අපාය ගිහිල්ලා දුක් විඳිනවා. ඉති බාලෝ විහඤ්ඤති අත්තායි අත්තනෝ නත්ති. කුතෝ පුත්තා කුතෝ ධනං. මොන පුතාලද, මොන ධනයේද, මොන ඥාතීන්ට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ උතුම් බුද්ධ දේශනාව අප සියලු දෙනාටම අප්‍රමාදීත්වය ඇති කරගෙන ගෙවිගෙන යන කෙටි මනුෂ්‍ය ජීවිතය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් ගෞතම බුදු සසුනේ අවබෝධ කිරීම පිණිස ඒකාන්ත වශයෙන් මේ බුද්ධ දේශනාව අප සියලු දෙනාටම උපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සසර සයුරෙන් එතරට සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 20 කිරිවවුල කුරුණෑගල පදිංචි පින්වත් දිනේෂ් පුතණුවන්, සුරේෂ් පුතණුවන්, නිසංසලා මදුකා යන ලේලිවරුන්, ලලිතා ජයවර්ධන මහත්මිය, චන්ද්‍රා වීරකෝන් මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා එකතු වෙලා තමයි මේ දේශනාවේ දායකත්වයේ ලබාගෙන තිබෙන්නේ. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරනවා නොම්බර 20 කිරිවවුල කුරුණෑගල පදිංචි පෙබරවාරි මාස 28 වන දින උපන්දිනයේ යෙදෙන SBM සුබරත් මණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදියට රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට, පින් කැමති සියලු දෙවියෝ මේ පුණ්‍ය ධර්මයන් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂාව සියලුම දෙනාට සලසා දෙත්වා. කරන්නා වූ ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීමට දෙවියන්ගේ අපුපකාර සලසා දෙත්වා. ඒ දෙවියන්ට ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධයට මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු.
ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මහමිුණා වාසී රටලෝක වාසී සිල් ගුණදම් වඩන ශ්‍රාවක සංඝ රත්නයට මේ පින් අනුමෝදන් විත්වා ඒ සිළු දෙනාට ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධයට මේ පින් උපකාර වේවා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ සසර සයුරෙන් එතරට සදහම් දේශනාවේ අනුග්‍රහය දරන පින්නතුන් නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් විත්වා මිය පරලෝකයේ එච්.එම්. රම්බණ්ඩා පියාණන්ට මේ පින් අනුමෝදන් විත්වා ඔබ අප නමින් අනන්ත සසර පටා මිය පරලෝකයේ සියලු මියගේ ඥාතීන් මේ පින් සතුටු සිතින් අනුමෝදන් විත්වා ඒ සිළු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කායික සැපයෙන් සුවපත් වේවා මානසික සැපයෙන් සුවපත් වේවා සංසාර දුකින් අත් මිදීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතුපකාරක ධර්මයක් බවට පත් වේවා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ දිනේෂ් පුතුණුවන්ට සුරේෂ් පුතුණුවන්ට නිසංසලා මදුකා යන ලේලිවරුන්ට ලලිතා ජයවර්ධන මහත්මියට චන්ද්‍රා වීරකෝන් මහත්මියට ඒ වගේම මිතිර සහ හේෂාන් මුණුපුරන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබීම පිණිසත් ගෞතම බුදු සසුනේ කිසිදු කරදරයකින් හිරිහැරකින් බාධාවකින් තොරව උතුම් ධර්මාබෝධයේ පිණිසත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ සියලු දෙනාටම උපකාර වේවා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලුම පින්නතුන්ට නන් අයුරින් අපෝපකාර කරපු දැක බලා සතුටු වූ සියලුම දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාට ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පුණ්‍ය ධර්මයන් උපකාර වේවා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් මහමිුණා වාසී පින්වත් ස්වාමින් වහන්සේලාට අනිගාരികා මෑණින් වහන්සේලාට පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින් සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාට ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් උපකාර වේවා සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.